ශාලොම් මම බ්‍රදර් ඩිලාන් කුරුණෑගල ඊශ්‍රායල් සභාවේ මං මේ කරන්නේ තුන්වෙනි වැඩසටහන YouTube එකට දේවමය සම්බන්ධ. එතකොට මගේ පළවෙනි වැඩසටහනක් තියෙනවා බබිලෝනිය කියලා කියලා පාඩමක්. ඒකේ දෙවෙනි කොටස තුන්වෙනි කොටසට ආවේ නැහැ. ඊට අමතරව මම මරණයේද ජීවනයේද කියලා මරණවත් ජීවත් වෙනවද කියලා පාඩමක් දාලා තියෙනවා. මේ තුන්වෙනි පාඩම කරන්නේ සදාකාල ජීවනය පිළිබඳ පුංචි හැඳින්වීම. මේක විශාල පාඩමක්. නමුත් මේකේ පුංචි දෙයක් කියන්නේ මොකද ඔක්කොම මෙතන කතා කරන්න බෑ. ගොඩාක් රහස්‍යගත දේවල් තියෙනවා. ඒවා මගේ ස්වභාවයට කියලා දෙනවා. නමුත් මෙතනදී අර ඔයගොල්ලන්ගේ දැනුවත්ව කරන්න පුංචි දෙයක් මම ඉදිරිපත් කරනවා. මේක අර බැබිලෝනිය දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩමට සපෝට් එකක් හැටියට තමයි යන්නේ. උදාහරණයක් ගත්තොත් ඔයා දොස්තර කෙනෙක් ගාවට ගියොත් ඔයාට උණ ගැහිලා දොස්තර මහත්තයාට පැන්ඩෝල් පෙත්තක් දීලා එවන්නේ. ඔයා දොස්තර මහත්තයා ළඟට යනකොට දොස්තර මහත්තයා දන්නවා ඒ කාලේට පැතිරලා යන උණ මොකක්ද කියන එක දන්නවා. එතකොට ඔයා මට දොස්තර මහත්තයා මට උණ කියනකොට දොස්තර මහත්තයා දන්නවා කොයි මේ මොකද්ද මේ තියෙන ලෙඩේ කියලා. ඒතර ඔයාට බේත් දෙන්නේ ඔයාගේ රෝගය සුවෙන්න ඇන්ටිබයොටික් එකක් දෙනවා. උණ බහින්න පැරසිටමෝල් මාත්‍රාවක් දෙනවා. ඇඟපත රිදෙනවා නම් ඒවට මෙතනමික් ඇසිඩ් මාත්‍රාවක් දෙනවා. සෙම තියෙනවා නම් තව ඇඟ පුරා තියෙන තා යම් අපහසුකම් තියෙනවා නම් ඒව නැතුව යන්න මෙතනමික් මේ ප්‍රෙඩ්නිසිලෝන් හරි එහෙම නැත්නම් ඩෙක්සා මෙතසෝන් වගේ බේතක් ඔයාලට දෙනවා. ඊට අමතරව විටමින් C පෙත්තක් D පෙත්තක් දෙනවා ඔයාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්න. ඒ වගේ ඒක බැලන්ස් කරලා තමයි ඔයාලට බේත් දෙන්නේ. ඒතකොට මේ ඔක්කොම පෙති ටික ඔයාගේ ගෙදර ගිහලා බිව්වොත් තමයි ඔයාගේ ලෙඩේ සනීප වෙන්නේ. නැත්තම් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඒ වගේ මේ බැබිලෝනිය දෙවෙනි සහ තුන්වෙනි පාඩම් වලින් ඔයා සම්පූර්ණ ප්‍රතිඵල ගන්න නම් නියම දැනුවත් මිනිසෙක් වෙන්න නම් මෙවැනි පුංචි පාඩම් 3-4ක් ඔයගොල්ලෝ අහලා තියෙන්න ඕනේ. එතකොට තමයි අර පාඩමට ඒක සපෝට් එකක් වෙන්නේ. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් දැනුවත් වෙන්නේ එතකොට තමයි. ඒ නිසා තමයි මේ දෙකම මගේ සභාවයට උගන්වන විදිහට තමයි මේ දේවල් කරන්නේ. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද අනිත් දේවගතිවරු මාව හිලා දකිනවා. මට පිස්සා කියනවා. මගේ අනිත් හැම සභාවකටම ගියාට කමන්න පිස්සාගේ සභාවට විතරක් යන්න එපා කියනවා. ඒක උගන්වන්නේ බොරුයි කියනවා. ඉතින් අන්න එතකොට දැන් ඔයගොල්ලෝ ඒව අහලා මාව ප්‍රතික්ෂේප කරනවා නම් මාව දකින්නකොට අර පිස්සා කියනවා නම් ඔයාලා මගේ මේ වැඩසටහන් 3-4ක් බලන්න. එතකොට තේරෙයි මටද පිස්සු එයාටද පිස්සු කියලා. එඳ හරිදී කතා කරනකොට වැරදි කරන මිනිස්සුන්ට පේන්නේ හරිදී කරන එක පිස්සෙක් විදියට. එයින්ද මේ පාඩම් බලන්න මම උගන්වන දේවල් බලන්න මේ ඔයගොල්ලන්ට තේරෙයි මම මානසික රෝගවලක ඉන්න ඕන කෙනෙක්ද එහෙම නැත්නම් මේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්න ඕන කෙනෙක්ද කියන එක. ඉතින් දැන් හරි අපි මේ පටන් ගමු. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මම අද කතා කරන්න යන මාතෘකාවේදී ඉස්සර කාලේ මුල් යුගයේ අද වගේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න නිදහසේ මත නිදහස අයිතිවාසිකම් වගේ දේවල් ගැන පිළිගත්තු නීති සම්ප්‍රදාය තිබුණේ නැහැ මුල් යුගයේ. කැලෑ නීතිය තමයි තිබ්බේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඉන්ටර්නෙට් එක වගේ ඉන්ටර්නෙට් එකට ගියා නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වයිල්ඩ් ලයිෆ් කියලා වීඩියෝ ටිකක් බැලුවොත් ඌරු රංචුවක් ඉන්නවා. හිටපුවම කොටියෙක් පැනලා ඌරෙක් දැහැගෙන යනවා. කොටියෙක් යනවා වතුර තියෙන තැන වතුර ටිකක් බොන්න. හිටපුවම කිමුලෙක් පැනලා කොටිය අර ගන්නවා වතුරට. හොඳ කුළුමී හරකෙක් ඉන්නවා. කොටිය 3-4 දිනක් වට වෙලා අර හතාගේ ඇඟට පැනලා ඌ උපරිම ශක්තියෙන් බලනවා ගැලවෙන්න. අන්තිම බැරි වුණාම එහෙම ඉඳ ගන්නවා පන පිටින් උගේ කෑල්ල අරගොල්ලෝ කනවා. අලියෙක් එනවා. අලියාගේ පිටට සිංහයෝ දෙන්නේ 3 දිනක් පැනලා කොහොම හරි අලියා පෙරලා ගන්නවා. අලියාව කනවා. එහෙම ඒකට තමයි කැලෑ නීතිය කියන්නේ. බලේ වැඩි එක බලේ අඩු එකව මරාගෙන කනවා.
ඉතින් ඔන්න ඔහම සමාජයක් තමයි එදා මේ පොළවේ තිබ්බේ මුල් කාලේ. වැඩිපුර තියෙන එක අඩුවෙන් තියෙන එක මරාගෙන කෑවා. වැඩි බලය තියෙන එක අඩුවෙන් තියෙන එක මරාගෙන කෑවා. එයාගේ බිරින්දාව දූෂණය කරුවා නැත්නම් අරන් ගියා. ළමයින්ව දූෂණය කරුවා නැත්නම් අරන් ගියා. දේපොළ පැහැරගත්තා. ඒ වගේ තනිකර බිහිසුණු ලෝකයක් තමයි මුල් යුගයේ තිබ්බේ. ඔතනදී මේ යහපත්ව ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සුયો මේ වගේ වැලකිලා ජීවත් වෙන්න නොයෙකුත් Tamanට තේරුම් ගන්න බැරි නොයෙකුත් වස්තු ඉර හඳ තාරකා දොර විශාල ගලක් එහෙම නැත්නම් කන්දක් එහෙම නැත්නම් විශාල ගහක් එහෙම නැත්නම් Tamanට මරණය ගෙන දෙන සර්පෙක් වාගේ දෙයකට නැත්නම් Tamanගේ මියගිය ඥාතියෙකුට කන ලව් කළා පිහිට ඉල්ලන්න ගත්තා. අනේ අපිව මේ කරදරෙන් මේ තරජනෙන් නිදහස් කරන්න අපිව ආරක්ෂා කරන්න අපේ අඹදරුව ආරක්ෂා කරන්න ළමයි ආරක්ෂා කරන්න දේපොළ ටික ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලන්න ගත්තා. ඔන්න ඔතනදී තමයි මිනිස්සෙගේ හිතවලට මුල් වරට දෙවියන් කියන සංකල්පය ඇතුල් වෙන්නේ. තව ටික කාලයක් යද්දී මේගොල්ලොන්ට තේරෙන්න ගත්තා මේ මියගේ ඥාතියට කතා කරපුවම අපිට ආරක්ෂාව කියන පැත්තෙන් ලැබෙනවා. ඒතකොට ගහකට ගලකට කතා කරපුවම ලෙඩ රෝග වලට අපිට සුවය ලැබෙනවා. එතකොට ඉරෙන් හඳෙන් අපේ වගාවලට නියම වෙලාවට වහිනවා නියම වෙලාවට පෑවිල්ල ලැබෙනවා. ඒ වගේ දේවල් ලැබෙනවා කියලා මේගොල්ලන් නිකන් හිතෙන්න ගත්තා. අන්තිමට මේගොල්ලන්ට ඒකෙන් තමයි වෙන් කරගත්තේ මේ දේවල්ට මේ දෙයියෝ මේ දේවල්ට මේ දෙයියෝ කියලා ඒ විදිහට දෙවිවරු හදාගත්තා. අර ඒ බනිස් වලට ඒ කෙහෙල් ගෙඩි වගේ එක එක වැඩේට හරියන දෙවිවරු ඒගොල්ලෝ අඳුරගත්තා. ඔන්න ওই විදිහට තමයි මුල් කාලේ දෙවිවරු මිනිසයාට ඇඩ් උනේ. ඔහොම ගියාම දැන් අද වෙනකොට විද්‍යාව දියුණු වෙලා ආරක්ෂක උපකරණ තියෙනවා, වෛද්‍ය ක්‍රම තියෙනවා, රෝහල් තියෙනවා. එතකොට නීති පද්ධති තියෙන මිනිස්යන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අද සමාජයේ අපිට ඕන තැනක යන්න පුළුවන්. ඕන දෙයක් අපිට අපේ ඉඩමක් අඩමක් කියලා අපිට ඔප්පුවකින් ලියලා වෙන් කරගන්න පුළුවන්. අපිට කැමති රස්සාවක් කරන්න පුළුවන්. අපිට රත්තරන් මාලයක් වලක් දාගෙන පාරේ ඇවිදින්න පුළුවන්. අපේ බිරින්දෑවරුන්ට ආරක්ෂාව තියෙන, දූ දරුවන්ට ආරක්ෂාව තියෙන ඔක්කොම අද පාලනය වෙලා තියෙනවා. ඉතින් ඕක උනේ එදා මේ ධර්මිෂ්ඨයි කියලා හිටපු මිනිස්සු බැලුවා මේක හැමදාම මේ කට්ට අපිට කන්න බෑ. මෙහෙම බයෙන් සැකෙන් අවදානමෙන් අපිට හැමදාම ජීවත් වෙන්න බෑ. එමෙ වුණොත් අපේ ජීවිත අවුලෙන් අවුලටපත් වෙනවා. ඒ හින්දා මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනේ කියලා ඒගොල්ලන්ගේ නායකයෝ ඒගොල්ලන්ට තර්ජනය වෙන පුද්ගලයෝ ළඟට හරි ගිහිල්ලා හිමින් ලං වෙලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා යම් එකඟතාවන් ඇති කරගත්තා. මේ දේ කරන්න එපා. හෘද සාක්ෂියට එකඟ මේ දේවල් කරන්න එපා. මේ දේ කරුවොත් හොඳ නෑ නේද? මේක අපි කරන්න එපා. මේක මේ විදිහට තියන්න, මේක මේ විදිහට තියන්න කියලා එක නීති රීති ඒගොල්ලෝ සකස් කරගත්තා. ඒ තමයි එදා දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්න නීතිය. නැත්නම් ව්‍යවස්ථාව. ඒගොල්ලෝ භාවිත කරුවේ ඒකට. ඒ කියන්නේ එදා මම ඔයගොල්ලන්ට කිව්වා මේ මරණවත් ජීවත් වෙනවාද කියන පාඩමේදී මිනිස්යාගේ දෙවියන් වහන්සේ කියලා කියන කෙනා මිනිස්යා මැව්වා. උන්වහන්සේ සමානකමට සමානත්වයෙන් නැති කරගත්තා. නැවත ඒ සමානත්වය දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා මිනිස්සු මුල් කාලේ මිනිස්සු ධර්මිෂ්ඨ ක්‍රමෙන් විනිශ්චයකටපත් වෙනවා. ඊට පස්සේ ව්‍යවස්ථාව කරනකොට විනිශ්චයපත් වෙනවා. අද මිනිස්සු ඇදහිල්ල සහ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කරනකොටගෙන විනිශ්චයටපත් වෙනවා කියලා මම කිව්වා. එතකොට මේ මුල් කාලේ මිනිස්සු ධර්මිෂ්ඨකමෙන් විනිශ්චයටපත් වෙනවා කියන්නේ ඒගොල්ලන් තුල තිබ්බා ඒගොල්ලන්ගේ හිතේ තිබ්බා. උන්වහන්සේ කියනවා යෙරමියා 33 කියනවා මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුල තබා ඔවුන්ගේ සිත්වල ඒවා ලියා තියෙනවා කියලා. එතකොට දාවිත් රජුරෝ කියනවා
ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුලෙහිය කියලා. එතකොට ඒ කියන්නේ මේ මුල් කාලේ මිනිස්සු යමක් කරන්න යනකොට ඒගොල්ලන්ගේ හිතට කිව්වා මේ දේ හරි මේ දේ වැරදි කියන හඬක් ඒගොල්ලන්ගේ හිතට ඇහෙන. ඒකට තමයි හෘද සාක්ෂිය කියන්නේ. අද අපිට උනත් යමක් කරන්න යනකොට අපි අද යහපත අයහපත දෙකම දන්න හින්දා අපි යමක් කරන්න යනකොට අපිට තේරෙනවා මේ දේ කළොත් හොඳයි මේ දේ කළොත් වැරදි කියලා හිතනවා. ඒ වගේ ඒ කාලේ මිනිස්සුන්ටත් ඕක දැනෙන්න ගත්තා. එතකොට ඒ තුල ඒ හොඳ දේ විතරක් කරලා නරක දේවල් වල වැළකීලා ඉන්න අය තමයි මේ පහු කාලෙකදී තමන්ගේ ජීවිතවලට යහපත් වෙන විදිහට පරිසරයක් ගොඩනගා ගන්න තමන්ගේ නායකයොත් එක්ක අසල් වැඩි රටවල් වල ඉන්න නායකයොත් එක්ක කතා කරලා යම් තීරණ ගත්තේ ඒ තුලින් යම් නීති රීති හදාගත්තා තමන්ට බාධාවක් නැතුව ජීවත් වෙන්න සමාජයේ ජීවත් වෙන්න. එතකොට ඒ විදිහට ගියහම ඒ තමයි දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්න වේවස්ථාව අනපනත්. ඒතකොට ඒවා උපයෝගී කරගෙන තමයි එදා මිනිස්සයෝ මේ දේවල් කළේ. ඒ කියන්නේ තමන්ගේ යහපත සඳහා නීති රීති සකස් කරගත්තා. ඒතකොට අද රෝම ලන්දේසි නීතිය තියෙනවා මානව අයිතිවාසිකම් කියලා තියෙනවා. මිනිස්සුන්ට වෙනම මේ රැකවරණ ලැබෙන තැන් තියෙනවා. අපිට මේ ප්‍රශ්නයක් කරදරයක් තියෙනවා උසාවියට කියලා විසඳ ගන්න පුළුවන්. පොලිසිය තියෙන හමුදාව තියෙනවා. රටේ නීතියක් තියෙනවා. නීතිය තුලින් කටයුතු කරන්න පොලිසිය තියෙන හමුදාව තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් අද මේ මනුස්ස සමාජයේ යම් ආකාරයකට සීමා වෙලා තියෙන නරක දේවල් වලින් සීමාලා යහපත් තුල යන්න සැලසුම් වෙලා තියෙන මේ දෙවියන් වහන්සේ මිනිසයා තුල තැබුවා වූ මේ හෘද සාක්ෂිය කියන නීතිය නිසා. එතකොට දෙවියන් වහන්සේ එදා මිනිසයා තුල තිබ්බා වූ ඒ අනපනත් නැත්නම් ඒ හෘද සාක්ෂිය කියන ව්‍යවස්ථාව තුලින් තමයි අද වෙනකොට මිනිස්සුන්ගේ ජීවිතවල මේ ආරක්ෂාව රැකවරණය අයිතිවාසිකම් පිළිබඳ සියල්ල තීන්දුව වෙන්න හේතු වෙලා තියෙනවා. ඔයාලා දන්නවානේ සුද්දා ඉන්න කලින් අපේ රටේ තිබ්බ හැටි. ඒ රදල පන්තියට විතරයි සම්පූර්ණ ඇඳුම් අඳින්න පුළුවන් උනේ. කෑනුන්ට හැටි අඳින්න තහනම් මිනිස්සු අමුඩ ඇන්දේ. ඒකලා ලේන්සුවක් කරේ දාගෙන හිටියේ. එතකොට නායකයෙක් යනකොට බහින්න ඕනේ මේ පාරෙන් පල්ලෙහා තියෙන අගලට ගෙවල් වල වඩුවයි ගෙදරත් පුටුව හදා තියාගන්න අවසර තිබ්බේ නැහැ කියන ගෙවල් වලට දොරවල් තියන්න අවසර තිබ්බේ නැහැ. පොල්ලතු පැලලක් තියන්න තිබ්බේ. එතකොට හුණු ගාන්න තහනම් ගෙවල් වල උළු තියන්න පුළුවන් රදල පැලැන්ති විතර අනිත් අයට පොල්ලතු ගෙවල්. එතකොට ඒ රදල නායකයෙක් තමන්ගේ ප්‍රදේශයෙන් යනකොට ලස්සන ගෑනු ළමෙක් හරි ඒ මිනිස්සෙක්ගේ බිරිඳක් හරි ගැහුනොත් එදා දවසේ මේ මිනිස්සයා ඒ ගෙදර නවතිනවලු. ඒ දෙමාපියන්ට එතන ඒ මිනිස්සයාට තමන්ගේ බිරිඳ හරි දරුවා හරි දවසේ පුද්ගලයාට දෙන්න ඕනේ එදා දවසට විතරක් එයාගේ පාවිච්චියට. එවැනි ඊට විරුද්ධ වුණොත් මරලා කොටලා විනාශ කරලා දානවා ඔක්කොම. ඉතින් එවැනි සමාජ රටාවක් එදා තිබ්බේ. ඊට වඩා දරුණු සමාජ රටාවක් තිබ්බේ. අපි දන්නවනේ අධිරාජ්‍යවරු දැන් ඊශ්‍රායල් මිනිස්සුම උච්චර මරුන් කෑවද මේ වෙනත් අධිරාජ්‍ය වලින් අසිරියන් අධිරාජ්‍යයෙන්. එතකොට බැබිලෝනිය අධිරාජ්‍යයෙන් නෙබුකද්නෙසර් රජුරුවන්ගෙන් මම බැබිලෝනි පළවෙනි පාඩම කිව්වේ. එතකොට ඒ වගේ තව පහු කාලෙක හිටියා ඉන්දියාවේ අශෝක අධිරාජ්‍ය කියන්නේ මොනතරම් මිනිමරු මිනිස්සෙක්ද. ඒතරම් ඒ වගේ අයගෙන් ගොඩාක් ප්‍රශ්න පීඩා කරදරවලට ලක් වෙලා විනාශ නන්නත්තරලා හිටිය මිනිස්සුયો මේ විදිහට නීති පද්ධතියක් පැමිණීම තුලින් අද මේ වගේ නිදහසක් භුක්ති විඳිනවා. ඒතකොට මේ නිදහස භුක්ති විඳින්නේ ඔයගොල්ලෝ එදා දෙවියන් වහන්සේ මිනිස්යා තුල තිබුවා වූ ඒ ව්‍යවස්ථාව නිසා. හෘද සාක්ෂිය කියන ව්‍යවස්ථාව නිසා. එහෙනම් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේ දෙවියන් වහන්සේ අඳුරා ගන්න ඕනේ. මේ දෙවියන් වහන්සේට ගෞරව කරන්න ඕනේ. එතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් අද වෙනකොට විද්‍යාව දියුණු වෙලා සෞඛ්‍ය පහසුකම් තියෙනවා.
ආරක්ෂාවට උපකරණ තියෙනවා. ඕනනම් පිස්තෝලයක් උනත් අපි ළඟ තියාගන්න පුළුවන්. ඉතින් එවැනි සමාජයක අද දෙවියන්ට තැනක් හරණ නැති වෙන්න ඕන. නමුත් එහෙම වෙලා නැහැ. අර මොනවා තිබ්බත් සෞඛ්‍ය පහසුකම් නිකන් දුන්නත් ආරක්ෂාව හමුදාවෙන් පොලිසියෙන් දුන්නත් විද්‍යාවෙන් මොන දියුණු කළත් මනුෂ්‍යයන්ගේ හිත් වලින් මේ දෙවියන් කියන සංකල්පය අයින් කරන්න බෑ. ඒකට හේතුව තමයි එදා ඉඳලා මිනිස්සු දැනන් හිටියා මේ මනුෂ්‍යෝ මරුණන් පස්සෙත් ඒගොල්ලන්ට පැවැත්මක් තියනවා කියලා. එතකොට ඒ පැවැත්ම ඒගොල්ලෝ අඳුරන් හිටියා යක්කු භූතයෝ හැටියට, මල පෙරේතයෝ හැටියට, බහිරවයෝ හැටියට, කුම්බාණ්ඩයෝ හැටියට, එතකොට දෙවි දේවතාවුන් හැටියට එක ස්ටෙප් තියනවා කියලා ඒගොල්ලෝ දැනන් හිටියා. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒ පුරාණ කාලේ ඉඳලා තමන්ගේ මරණයෙන් පස්සේ තිබෙනා වූ මේ ඇතුල් වෙන ලෝකයේදී හොඳ තැනකට යන්න ඒගොල්ලෝ දෙවියන් එක සම්බන්ධකම් පවත්වන්න මුල් කාලේ පිළිබඳ අදටත් ඒක ඒ විදිහටම තියෙනවා. මොකද අර කිසිම දෙයකින් විද්‍යාවෙන්වත් සෞඛ්‍ය පහසුකම් වලින්වත් හමුදා පොලිසියෙන් ආරක්ෂාව දුන්නටවත් මේ දේ කරන්න බෑ. මොකද මරුණන් පස්සේ මිනිස්සයා බලාපොරොත්තු වෙන ඒ සුගතිය ලබන්න බෑ අර එක දෙයකින්වත්. අයි තවත් දෙයක් තියෙනවා. අද විද්‍යාවෙන් හෝ වෛද්‍ය පහසුකම් වලින් සමහරලාට කරන්න බැරි දේවල් දෙවියන්ගේ හාස්කම් බලෙන් වෙනවා. එතකොට ඔය කාරණා හින්දා මොන්නම දවසකවත් මිනිස්යාව දෙවියන්ගෙන් ඈත් කරන්න බෑ. නමුත් ප්‍රශ්නෙට වෙලා තියෙන්නේ මිනිස්සුયો මේ හැබෑ දෙවියන් අඳුරගෙන නැහැ. අර පොළවේ මම අර කිව්වා වගේ බැබිලෝනි මරණයේ ජීවනයේ කියන පාඩමෙන් කිව්වා වගේ පොළවේ අම්මා කෙනෙක්ගේ බඩෙන් ඉපදිලා මැරිලා ගියන් පස්සේ පොළවේ මිනිස්සු තමන්ගේ ආරක්ෂාවට සහ තමන්ගේ යහපත කරගන්න දේවත් වෙලා පුදපු මිනිස්සුන්ව දෙවිවර කරගෙන ඒගොල්ලන්ගෙන් පිහිට පතනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ පිහිට දෙන්න බෑ. මොකද මේ පිහිට නැත්නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ මරණයෙන් පස්සේ ජීවිතය දෙන්න තීරණය කළා තියෙන්නේ ඒ දෙවියන් වහන්සේ. මේ විශ්වයේ මාපු දෙවියන් වහන්සේ. ආරම්භයක් නැති, අවසානයක් නැති, වෙන කෙනෙක් නැති දෙවියන් වහන්සේ. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒගොල්ලන් ඔක්කොම මැරිච්ච අය. ආරම්භයක් නැති, අවසානයක් නැති, වෙන කෙනෙක් නැති කෙනා තමයි අපිවම අවලා උන්වහන්සේගේ සමානකමටම අවලා අපි ඒ සමානකමෙන් ඈත් වුණා පස්සේ නැවත ඒ සමානකම තමයි දෙන්න යන්නේ. ඒ කියන්නේ සදාකාලේ. ඒතර ඔයගොල්ලෝ ඒ බලාපොරොත්තු වෙන ඒ මරණින් මතු ලෝකේ නෙමෙයි හැබැයි සදාකාලේ කියන්නේ. ඒක මම මෙහෙම විස්තර කළා නේද? සමහරුන්ට පොඩ්ඩක් මේක අන්‍ය ආගමින්ට සමහරට හිතරේ දෙන්න පුළුවන්. නමුත් මේක පැහැදිලි කිරීමක් කරන්න එහෙම තරහ වෙන්න එපා කවුරුත්. මේක ස්වර්ගේ. මේ පෘථුවිය. එතකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා දිව්‍ය ලෝක 6ක් තියෙනවා කියලා. 4 අපායක් තියෙනවා කියලා. එතකොට දැන් ඔයගොල්ලන් පොළවේ ඉගැන්වීමක් තමයි මේ පෘථිවියේ මැරෙන අය මරුණන් පස්සේ ඒගොල්ලෝ යහපත් නැත්නම් ධර්මිෂ්ඨව ජීවත් වුණොත් මේ දිව්‍ය ලෝක 6න් එකකට යනවා. මේගොල්ලෝ පාපිෂ්ඨව ජීවත් වුණොත් මේ සතර අපාය කියන ඒවා 4න් එකකට යනවා. ඒතකොට ඒකෙන් මේ සතර අපායන් දෙකක් මේ ලෝකයේ ඇතුළෙම තියෙනවා. පෘථිවිය ඇතුළෙම තියෙනවා. අනිත් එක පොඩක් එහායින් තියෙනවා. මේ දිව්‍ය ලෝක 6 තියෙනවා. එතකොට අද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මරුණන් පස්සේ මේ තැන් වලට යන්න. මේ දිව්‍ය ලෝක 6ට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජරා වැඩ කරන එකත් බලාපොරොත්තු යටි හිතෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තැනකට යන්න. මරුණන් පස්සේ මේවට ගියාට. නමුත් මේක පොළවේ ගැන්නිල්ලක්. දේව වචනේ මේ ඔක්කොටම කියන්නේ ඉරේ. පෘථිවිය අරුණාම
දිව්‍ය ලෝක 6යි සතර අපායයි මේ ඔක්කොම දේව වචනේ හැටියට නිරේ. නැත්නම් ගිනිවිල. දේව වචනේ තියෙන්නේ පාරාදීසේ. මරුණ අය පාරාදීසයට යනවා කියලා. එතන ගිහිල්ලත් ආතල් ගන්න නැහැ. දැන් මේ වගේ ආතල් ගන්නවා කියනවනේ දිව්‍ය ලෝකවල ගිහිල්ලා දැන් කියනවනේ සහරන් ගියේ මේ දිව්‍ය ලෝකයකටනේ. කන්‍යාව 72ක් හම්බ වෙනවා. එතකොට ඛණ්ඩ බොණ්ඩ සැප පහසුකම් එන්න නිකන් ආතල් ඒ ආතල් ලෝකයක් නේ මේකේ තියෙන්නේ. ලස්සන මල් උයන් තියෙනවා. එතකොට ලස්සන ගෑනු අය ඉන්නවා, සුරදූතිකාවෝ ඉන්නවා, මේ කූරුල්ලෝ කෑ ගහනවා. ඒවා එක එක අමුතු ලෝකයක් මෙතන තියෙන හරි ලස්සනයි කියන්නේ. ඒවා තනිකර බොරු. ඒක මායාවල්. එහෙම එකක් නැහැ. අර තිබ්බත් වැඩකුත් නැහැ. මම ඒක තමයි කියන්න යන්නේ. ඔයගොල්ලෝ ඒකට ගිහිල්ලා ආතල් ගත්තත් වැඩක් නැහැ. එතකොට මේ පාරාදීසෙට තමයි යනවා කියන්නේ. හැබැයි මේ පාරාදීසෙට යන්නේ කවුද? ඊශ්‍රායල් ජාතිකත්වයේ තුල ඊශ්‍රායල් දේවනාම ඊශ්‍රායල් නමස්කාර ක්‍රම ඊශ්‍රායල් බෞතිස්මය වෙන් කර ගැනීම මෙන්න මේ කාරණා පහ තුල ඉන්න අය විතරයි මේ පාරාදීසයට යන්නේ. මේ භූමියේ ඉඳලා මැරලා යන අයගේ මේ කාරණා පහ තුල ඉන්න අය විතරයි මේ පාරාදීසයට යන්නේ. එතකොට මේවා සම්පූර්ණ කෙරුවේ ක්‍රිස්තු වර්ෂ 33 සභාව ආරම්භ වුණා. තුන්සිය 25 මම ඒ මරණවද ජීවත් වෙනවද කියන පාඩමේදී මම ඔයගොල්ලන්ට කිව්වා ක්‍රිස්තු වර්ෂ 33 සභාව ආරම්භ වුණා. මේ ආරම්භුණු සභාව 325 දී රෝමානු කතෝලික සභාව මේක තහනම් කෙරුවා. තහනම් කෙරුවේ මොනවද? ඊශ්‍රායල් ජාතිකත්වයේ, ඊශ්‍රායල් දේවනාම, ඊශ්‍රායල් නමස්කාර ක්‍රම, ඊශ්‍රායල් බෞතිස්මය වෙන් කර ගැනීම කියන ඒගොල්ලන්ගේ තිබ්බේ චාරිත්‍ර පහ තහනම් කරලා මේගොල්ලෝ රෝමානු ජාතිකත්වයේ තුල, රෝමානු දේව නමස්කාර ක්‍රම තුල, රෝමානු බෞතිස්මය තුල මේ වෙන් කර ගැනීමක් නැතුව ඒගොල්ලෝ අරන් යනවා. එතන ඉඳලා අවුරුදු 1200ක්. එතනලා 1200ක්. ඊට පස්සේ මාටින් ලූතර් ඒකේ අඩුපාඩු දැකලා එතනින්ලා සභා රැල්ලක් හැදෙනවා 1900 එනකම් මම කිව්වා. ඊට පස්සේ 1900න් පස්සේ AOG සභාව සහ Church of God සභාව හැදිලා අද එනකොට තියෙනවා සපලත්වයේ සහ සූකිරීමේ සභාවල් කියන සභාවල් ඇති වෙලා තියෙනවා. එතකොට මේ 325න් පස්සේ කිසි කෙනෙක් මේ ක්‍රම තුල අද වෙනකන් නැදව සපලත්වයේ සහ සූකිරීම කියන මහා හාස්කම් කරන පාස්ටර්ලවත් මේ ක්‍රමයේ තුල නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ඇමරිකන් ක්‍රමයේ තුල. ඒක මරණාද ජීවත් වෙනවද කියන පාඩම ඔයගොල්ලෝ කියව අහන්න මගේ බෙටලට අහන බැලුවනා ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. එතකොට එහෙමනම් ඒ කිසි කෙනෙක් මෙතනින් 325න් පස්සේ මියගිය කිසි කෙනෙක් මේ දක්වා මියගිය කිසි කෙනෙක් මේ ක්‍රමවලට ඉඳලා නැති නිසා ඊශ්‍රායල් ජාතිකත්වය, ඊශ්‍රායල් දේවනාම, ඊශ්‍රායල් නමස්කාර ක්‍රම, ඊශ්‍රායල් බෞතිස්මය වෙන් කර ගැනීම කියන ක්‍රම තුලට වල ඉඳලා නැති නිසා ඒ කිසි කෙනෙක් පාරාදීසයට යන්නේ නැහැ. ඒගොල්ලෝ අර ලෝකයයි කියන විදිහට මේ දේව වචනේ නම් නිරය ලෝකේ නම් මේ දිව්‍ය ලෝක කියන දිව්‍ය ලෝක 6න් එකට හරි මේ සතර අපායන් එකට හරි තමයි යන්නේ. ඒතකොට එහෙනම් මේකේ ඉන්නේ මේ පාරාදීසෙ මේ වෙනකොට ඉන්නේ නෝවාගේ ඉඳලා යෝෂුවා වහන්සේ මැරෙන මොහොත දක්වා හිටපු සෙනග සහ
මොකද ඒ දක්වා හිටපු සෙනඟ මලුන්ගෙන් නැගිටලා මේ පාරවල් වල ඇවිදිනවා දැක්කා කියන ධර්මිෂ්ඨාය මලුන්ගෙන් නැගිටලා පාරවල් වල ඇවිදිනවා දැක්කා කියනවනේ යේසුස් වහන්සේ මැරෙන වෙලාවේ භූමිකම්පාව ඇවිල්ලා හිනාකුණු ගහලා මහා වැස්සක් ඇවිල්ලා විශාල කැළඹීමක් පොළවේ ඇති වෙනකොට ඒ යුදා රාජ්‍යයේ හිටපු මිනිස්සු යෙරුසලම හිටපු මිනිස්සු දැක්කලු ඊට කලින් හිටපු ධර්මිෂ්ඨ අය මැරිලා වල්ලපු තැන්වල සෝන් ගෙවල් ඇරිලා ඒ මිනිස්සු නැගිටලා පාරවල් වල ඇවිදිනවා දැක්කලු. දැකලා බය වෙන්න ඇති. විශාල මේක විශාල මේකක් ඒ කට්ටිය ඒ වෙලාවේ යේසුස් වහන්සේ ඒගොල්ලන් ඔසවා ගත්තා. ඒතකොට ඒ කට්ටිය මේ පාරාදීසෙ ඉන්නවා. එතකොට එතන ඉඳලා මේ 33 සභාව ආරම්භුන වෙලාව ඉඳලා 325 දක්වා සභාව තුල හිටපු සියලුම සෙනග ඒගොල්ලෝ හරියට ඇදහුවත් වැරදියට ඇදහුවත් වැරදි කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ යේසුස් වහන්සේ අදහගත්තු අය මේ පාරාදීසෙ රැස් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ නින්දටපත් වෙලා ඉන්නේ. නැවත ලෝකේ විනිශ්චය කරන දවසට මේ ඔක්කොමලා ආත්ම සරර පිටින් විනිශ්චය කරන දාවට නැගිටිනවා. නමුත් මේක විනාශ වෙනවා. පෘථිවියත් විනාශ වෙනවා. මේ දිව්‍ය ලෝක හයත් විනාශ වෙනවා. මේ සතර අපාය සම්පූර්ණ සුන්නත් දූලි වෙලා විනාශ වෙලා යනවා. ඒතකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේ දිව්‍ය ලෝකයට ගිහිලා මේ සැපක් ගන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඒ සැප හම්බෙන්නේ මේ ලෝකේ විනාශ වෙන දවස් වෙනකන් විතරයි. එදාට මේ ඔක්කොම විනාශ වෙලා යනවා. හැබැයි මේක විනාශ වෙන්නේ නැහැ. අලුත් අහසක් සහ අලුත් පොළවක් එදාට ඇති වෙනවා. ඒතකොට මේ පොළවට යන්න මේ සියලුම දෙනා ආපහු මේ විනාශ වෙච්ච පෘථුවියට එනවා. ඇවිල්ලා ඕගොල්ලෝ ඔක්කොම එදාට මලවුන්ගෙන් නැගිටිනවා. ඔයගලගේ ආත්ම සරර පිටින් නැගිටින එක මේ දේවචනේ එසකේල්ගේ පොතේ මේ ඒ ගැන විස්තර තියෙනවා. ඒ වෙන විදිහේ සරසර ගාලා සද්දයක් ඇහෙනවා. එයා දකිනවා. ඊට පස්සේ පොළවෙන් ඔහොම මෙල ඇටකටු මතු වෙනවා. ඊට පස්සේ ඇටකටු ටක ගාලා ඇවිල්ලා හයි වෙනවා. ඊට පස්සේ ඒකට මේ ලේනහර එකතු වෙනවා පේනවා. ඊට පස්සේ මස් වලින් වැහෙනවා. ඊට පස්සේ හැමෙන් වැහෙනවා. ඊට පස්සේ දේවදූතෙක් හොරණයක් පිමුණුවට ඔක්කොම මලුන්ගෙන් නැගිටිනවා. ජීවය ඇවිල්ලා. ඒ විදිහට මේ ඔක්කොමලා මලුන්ගෙන් නැගිටිනවා. මේගොල්ලොත් නැගිටිනවා. නමුත් මේගොල්ලන්ට මේකේ කට්ටිය නැගිට්ටට මේගොල්ලන්ව විනිශ්චයට ලක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට විනිශ්චයක් නැහැ. ඒගොල්ලෝ නැගිට්ටා වගේම මාර දුකක් දැනෙන මොකද ඒගොල්ලන්ට පේනවා ලස්සන ලෝකයක් ජීවත් තියෙනවා. ඒක දැන් ජීවත් වෙන්න අවස්ථාව හම්බෙන්න යන්නේ. නමුත් මේගොල්ලන්ට ඒක ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ව ගිනි විලට දානවා විනාශ වෙන්න. ඒ නිසා ඒගොල්ලෝ මාර දුකක් විඳින්නේ. අර ඉඳ කවුරු හරි කෙනෙක් මේ දිව්‍ය ලෝක වලට යන්න දිව්‍ය ලෝක සම්පත්තිය බලාපොරොත්තු වෙනවා නම් එයාට අන්තිම දවසේ වෙන්නේ ඒක. සතර අපායේ ඉන්න අයටත් අන්තිම දවසේ වෙන්නේ ඒක. ඒතර මේ මයික කියන්නේ 325න් පස්සේ මේ අද වෙනකන් මේ ජේසු කියන කෙනා අදහගෙන කිසි කෙනෙක් මේ පාරාදීසයට යන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කැමැත්ත කළා නැහැ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ මට පියාන්නේ මට ස්වාමීන් කියන අය මට ස්වාමිනී කියන අය නෙමෙයි ස්වර්ගයට යන්නේ. ස්වර්ගයට යන්නේ පියාණන් වහන්සේ කැමැත්ත කරන අය. ඒතකොට උඹලා අන්තිම දවසේ ඇවිල්ලා මට කියනවා ඇයි ඔබ වහන්සේ මාව අඳුරන්නේ නැද්ද? මම ඔබ වහන්සේගේ නාමයෙන් ලෙඩ හොඳ කෙරුවා. යක් වෙලෙව ඇයි මනාගත වාක්‍ය කිව්වා. ඇයි ඔබ වහන්සේ මාව අඳුරන්නේ නැද්ද? මම අර මහා බලවන්ත දේව සේවකයන් ඔබ අඳුරන්නේ නැද්ද කියලා. එතකොට බලා මම කිස්සෙත් අඳුරන්නේ නැහැ. ඵලයන් අහකට කියලා ගිනි විලට හෙලනවා කියන්නේ මේ 325න් ඉඳලා මේ දක්වා ඉදිරියටත් මේ ඔය පාස්ටර්ලගේ සහ රෝමානු කතෝලික සභාව තුල ගොඩනැගෙන මිනිස්සු. මොකද ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි කරන්නේ. මේගොල්ලෝ රෝමානු වංගේ කැමැත්ත, අනිත් කට්ටිය ජර්මානු එංගලන්ත අය කැමැත්ත, ඉතිරි කට්ටිය පාස්ටර්ලා කියන්නේ ඇමරිකානුවන් කැමැත්ත. ඒක හරියට පැහැදිලි වෙනවා මගේ මරණවල ජීවත් වෙනවද කියලා පාඩම් බලන්න නැත්නම් මේ ඔක්කොම එකපාර කියන්න බෑ. එහෙම අමාරු මේ පාඩම් එහෙම උගන්නන්න. ඒ නිසා අරක බලපු කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. එතකොට මේ ඔක්කොම විනාශ වෙනවා. මේ කට්ටිය
හිතන්න එපා දැන් ඒතර මෙතන ඉන්නවා. දැන් අනිවාර්යෙන් මමත් මෙතෙන්ට යයි. ඒතර මගේ ස්වභාවය අනිවාර්යෙන් මෙතෙන්ට යනවා. මොකද මමයි මගේ ස්වභාවයයි ඊශ්‍රායල් ජාතිකත්වයේ තුල යන්නේ. ඊශ්‍රායල් දේව නාම තියෙනවා. ඊශ්‍රායල් නමස්කාර ක්‍රම තියෙනවා. ඊශ්‍රායල් බෞද්ධිස්මයේ තියෙනවා. වෙන් කර ගැනීම කියන දේ ඒගොල්ලෝ දන්නවා. ඒතර මේ කාරණා සම්පූර්ණ වෙලා කියන පියාණන් වහන්සේ කැමැත්ත කරන අය. ඒ අය අනිවාර්යෙන් මේකට යනවා. ඒතර මුල් යුගයේ හිටපු අයත් මේකට යනවා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේකේ හිටියොත් ඔයගලන්ට වෙන දේ තමයි ඔය කිව්වේ. ඒ නිසා දෙවියන් වහන්සේ මාව එවලා තියෙන්නේ අර යෙසායා වගේ, යෙරමියා වගේ, එසකියල්ලා වගේ, එලියා වගේ, ඩානියෙල්ලා වගේ, මෝසස් වගේ මේ කුණු ගොඩේ ඉන්න ඔයගලන් උතරින් ගලවලා ඒ හැබෑ මාර්ගය ගෙනියන්න. හරි එතකොට ඔකට තමයි කියන්නේ ඇදහිල්ල සහ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියලා. ඔයගොල්ලෝ හරි ඇදහිල්ල ඉන්නවා නම් හරි ආත්මයන් වහන්සේ ඔයගොල්ලෝ තුල ක්‍රියා කරනවා. එතකොට හරි මාර්ගය ඔයගොල්ලන්ට පෙන්වනවා. මේ 325න් පස්සේ දේවාත්ම බලය නැතුව ගියන් පස්සේ මේගොල්ලෝ මේ කෙලින පිස්සුවත් එක්ක මෙතෙන් බොරුකාර ආත්මයක් ඇතුල් වෙලා මුළු ලෝකෙම රවට්ටනවා කියනවනේ සාතන් එල්දර පුතේ. ඒ මුළු ලෝකෙම රවට්ටන සාතන්ගේ බලයට මේගොල්ලෝ අහු වෙලා මේගොල්ලන් දැන් බොරු ඇදහිල්ලක ඉන්නවා. ඒ තුල බොරුකාර ආත්මයක් ඒගොල්ලන්ට මඟ පෙන්නනවා. කාරණා පෙරලා කතා කරලා අර පාවල්තුමා කියන මම ඒක මෙතන විස්තර කරන්න දෙන්නේ ඒක මේ තියෙන මේ ආත්මය කාගේද කියලා පාඩමක් තියෙනවා. මම ඉදිරියට ඒක කරනවා මේ YouTube වල. ඒකෙදි බලා ගන්න. වචනේ පෙරලා කතා කරලා ඕගොල්ලන්ව මුලා කරලා මේ තැන්වල හිර කරලා තියාගන්නවා. මේවට තමයි අන්තිමට යන්න වෙන්නේ. මේ සභාවල මේ ඔය අද තියෙන සියලුම පාස්ටර්ලාගේ සභා සහ මේ සියලුම කතෝලික ක්‍රිස්තියානි කියන ඔක්කොමලා අන්තිමට යන්නේ ඔන්න මෙතනින් විනාශය. මොකද මුලා කිරීමේ ආත්මයක් තමයි මේගොල්ලෝ තුල ක්‍රියා කරන්නේ. හරිද? ඒතකොට හින්දා මම ඔයගොල්ලන්ට කියන්නේ එතනින් එන්න එළියට කියලා. බබිලෝනිය කියන්නේ ඔකයි. ඔකෙන් එළියට එන්න කියලා මම කියන්නේ. ඒක අර දෙවෙනි පාඩම බෑ තුන්වෙනි බබිලෝන දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩමෙන් මේක තවත් පැහැදිලි කරන්න තමයි මේ සපෝට් එකක් තමයි යන්නේ. හින්දා මේකේ අපහැදිලි තැන් තියෙනවා නම් එක්ක මගේ සභාවට එන්න නැත්නම් කමෙන්ට් එකක් දාලා යටින් අහන්න. එතකොට ඒකට උත්තර දෙන්නම්. එහෙම නැත්නම් බයින්න. ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේකේ ඇතුලේ ඉන්න අය හිතන්න එපා ඔක්කොමලා සදාකාල ජීවිතයට යනවා කියලා. අපි දැන් හිතුව මේ තමයි සදාකාල ජීවනේ තියෙන ලෝකෙ කියලා. ඒකට මේකේ ඉන්න අය තමයි විනිශ්චයට ලක් වෙන්නේ. ඒතොර මුල් කාලයේ අය ධර්මිෂ්ඨකමෙන් විනිශ්චයට ලක් වෙනවා. ඊට පස්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් විනිශ්චයටපත් වෙනවා. යුදාවරුන් තව ඉදිරියටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් කියන්නේ දසපනතෙන් විනිශ්චයටපත් වෙනවා. ඒතොර දැන් ඉන්න අය කියන්නේ දැන් අලුතෙන් මේ දෙවියන් වහන්සේ මේක අපිට එල්දරව් කරලා තියෙන දැන්නේ මන් තුලින් මේක එල්දරව් කරලා තියෙන අවුරුදු 1000 ගණන් මේක මේ විනාශ ගියානේ අර මේ මෙහෙම හිතන්නකො මෝසෙස් එක්ක කාන්තාරේ ගියානේ පිරිමි විතරක් ගියා කියන අවිදගෙන විතරක් පිරිමි ගියාලු 6 ලක්ෂයක්. ඒතකොට පිරිමින්ගේ ගෑනු ගත්තොත් එතනත් 6 ලක්ෂයක් විතර ඉන්න ඇතිනේ. එතකොට දරුවෝ වයසක අය ඔක්කොම එකතු වෙනකොට ලක්ෂ 15ක් 20ක් විතර සෙනඟක් ඉන්න ඇතින් තව මිසරේනුත් කට්ටියක් ආවලුනේ ඒගොල්ලන්ගේ හිතවත් අය. මිසර ජාතිකයෝ අනේ අපිත් වෙනවා ඒගොල්ලොත් එක්ක කියලා. ඒතකොට මේගොල්ලන්ව දවස් 40න් ඇරයි යන්න පුළුවන් පොරොන්දු දේශයට දෙවියන් වහන්සේ අවුරුදු 40ක් ගත්තා. අන්තිමට පොරොන්දු දේශයට ගියේ ඒ සෙට් එකෙන් මෝසෙස් ගියෙත් නෑනේ. මෝසෙස් පොරොන්දු දේශය දැකලා මැරුණා. කාලිබුයි යෂුවා කියන ඒ කාලේ හිටිය යෂුවා කියලා කෙනෙක්. ඒ යෂුවා කියන කෙනා විතරයි ඊජිප්තුවෙන් ආපු අයගෙන් වහල්ලුන්ගෙන් ආපු අයගෙන් පොරොන්දු දේශයට ඇතුළු වෙනවා. අනිත් ඔක්කොම කාන්තාරේ මැරුණා. ඒ කාන්තාරයේ ඇතුලේ ඉපදුන අය ලොකු වෙලා ඒගොල්ලෝ තමයි පොරොන්දු දේශයට ගියේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කාන්තාර ගමනේ ගිය යන කාලය තුල ඒගොල්ලෝ මෙහෙන් මේ අවුරුදු ගාන අවුරුදු 430ක් ඊජිප්තේ වහල්ලු හැටට ඉඳලා ඒගොල්ලෝ
ඒ ඊජිප්තු බාල් දෙවිවරු වන්දනා කරන ඒවට වන්දනා කරලා ඒ වැරදි නමස්කාර ක්‍රම වැරදි ජාතිකත්ව තුල වැරදි නමස්කාර ක්‍රම එතකොට වැරදි දේවනාම ඔක්කොම ඇඟේ තිබ්බ අය. එතකොට ඒ මිනිස්සු ගියා නම් එහෙම එදා මේ පොරොන්දු දේශයට ඒකත් විනාශ වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ ඔක්කොම කාන්තාරේ මැරෙන්නදලා කාන්තාරේ ඉපදෙන දරුවෝ. ඒ අය මේවා මුකුත් දන්නේ නැහැ. අවුරුදු 40ක් කාන්තාරේ යනකොට කාන්තාරේ ඒ අය මැරෙනකොට ඒගොල්ලන්ගෙන් ඉපදෙන අය දන්නේ මේ කාන්තාරය ඇතුළු දෙවියන් වහන්සේගේ බලය. මෝසෙස් තුලින් දැකපු දෙවියන් වහන්සේගේ බලය විතරයි ඒගොල්ලෝ දන්නේ. ඒකයි සුද්ධ වූ සෙනඟක් කියන්නේ. ඒ අය තමයි එදා පොරොන්දු දේශයට ගියේ. කාලිබ් කියන මිනිහයයි යෂුවයි විතරයි මෙහෙන් ගිය අයගෙන් ගියේ. ඒ යෂුවත් දෙවියන් වහන්සේ විශේෂයෙන් තෝරාගත්තේ මෝසෙස්ගෙන් පස්සේ යෂුවනේ ආලේප කිරුවේ මේගොල්ලන් එක්ක යන්න. ඒ නිසා තමයි එයාව ඒ දෙන්නව ගෙනිච්චේ. ඉතින් ඒ වගේ 325 පස්සේ කියන යසය පොතේ කියන යාකොබ් තම වංශය අත්හැරිය කියලා. දෙවියන් වහන්සේ තමන්ගේ සෙනඟ අතහැරලා දානවා. ඒතකොට ඒගොල්ලෝ ඔහේ මේ වැරදි නමස්කාර තුල අවුරුදු ගාණක් ඉන්නවා. අර කාන්තාරේ මැරෙන්න ඇරියා වගේ විනාශ වෙන්න ඇරියා වගේ. ඊට පස්සේ තමයි නැවත මේ දෙවියන් වහන්සේ පොළවේ මිනිස්සෙක් එවලා ඕගොල්ලන්ට ඒ වැරද්ද පෙන්නලා මෝසෙස් එදා ඊජිප්තු හිටු මිනිස්සු එළියට ගත්තා වගේ අන්න ඕගොල්ලන්ට වැරද්ද පෙන්නලා දැන් හරි මාර්ගය පෙන්නලා ඒ තුල ඕගොල්ලෝ ගෙනියන්න හදනවා. එතනින් මට පැහැදිලිවම කියලා තිනවා මේකෙදි දේවාත්මය ලැබලා අන්‍ය භාෂා කතා කරන ලෙඩ හොඳ කරන යක් වෙලොන එක්කෙනෙක්වත් මේ සභාවට ගන්න එපා කියලා. මොකද මෙතන තියෙන වැරදි ආත්මයක්. ඔය ආත්මෙ මෙතන ගත්තොත් මේ සභාවත් විනාශ වෙනවා. එනවා මේ බොරුකාර ආත්මය මෙතන මම කියන්නේ 325න් පස්සේ අද වෙනකන් දැනුත් ඔය තියෙන්නේ සුව කිරීම සහ හාස්කම් කියලා කරන් තනිකර බොරුකාර ආත්මයක් වට රැවටෙන්න එපා. ඒක බලන්න මරණවාද ජීවත් වෙනවද කියලා පාඩම් බැලුවා නම් ඒකේ මම මීට වඩා පැහැදිලි කරනවා හොඳට. මේ කියන්නේ වෙන කතාවක් නිසා මට ඒවා ගැන කියන්න අමාරුයි. එතකොට දැන් මේ පාරාදීසේ ඉන්න සෙනගකින් ඔක්කොම මෙතෙන් යන්නේ නැහැ ගුවන් මේ අලුත් අහසක් සහ අලුත් පොළොව. මේකට යන්නේ වෙනම කණ්ඩායමක් මෙතනින් අර කාන්තාරේ ගිය සෙනගකින් ඒ ඔක්කොම මැරිලා ඒ ඉපදුන කාන්තාරේ ඉපදුන සෙනගක් ඉන්නේ. දරුවෝ ටිකක් ඉන්නේ ඒගොල්ලෝ ලොකු වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ දෙවියන් වහන්සේ විතරයි. අර මිසරේ දෙවිවරු නමස්කාර කරපු ක්‍රම ඒ ආලේප මොකුත් ඒගොල්ලන් ඇඟවල නැහැ. අන්න ඒ කට්ටිය එදා ඒ පොරොන් දේශයට ගියා වගේ මෙතනත් මේ ඉන්න සෙනගකින් විනිශ්චය කරනවා කියන්නේ ඔන්න ඔකයි. ඕක තේරුම් ගන්න. ඕක දැනගන්න. ඕවා අද මිනිස්සු මේවා කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න පාස් වෙලා දන්නෙත් නැහැ. වචනේ පෙරලා කතා කරන වෙන දේවල් කතා කරලා ඕගොල්ලන් වැරදි මාර්ගවල ගෙනියනවා. නුඹලාගේ ගුරුවරු නුඹලා මුලා කොට යා යුතු මාර්ගේ නවතා දමා ඇත කියලා යසය පොතේ කියන්නේ ඔන්න ඕකයි. හරිද? මම ඕගොල්ලන් කරන්නේ ඕගොල්ලන් හරි මාර්ගය ගෙනියනවා. හරි දේ ඕගොල්ලන්ට පෙන්ලා දෙනවා. අද බලන්න බයිබලයේ මේ ඉන්ටර්නෙට් එක ගත්තොත් මොනවද කියන්නේ එස්තර් පොත ගැන කතා කරනවා එලිදරා පොතේ අතනයි මෙතනයි කතා කරනවා එහෙම නැත්නම් තවමක් හරි මේ දේ වචනේ තනක් එහෙම්මින් අල්ලන කතා කරනවා ඒ වගේ නිකන් අර සාමාන්‍ය දැනුම තමයි මිනිස්සුන්ට දෙන්නේ ඒ දැනුමෙන් වැඩක් නැහැ ඒවා තියෙන්න ඕනේ නමුත් ඊට වඩා අද වෙනකොට මිනිස්සුන්ට ඕනේ නිවැරදි මාවත ගැලවීමේ මාවත ඕනේ ඒ පාර වහලා වෙන පාරක එක්ක යනවා අද මහා බලවත් දේවසේවකයෝ කරන්නේ ඒකයි. ඒ හින්දා තමයි ඒගොල්ලෝ මට බයින්නේ. ඒගොල්ලන්ට බැරි නෑ ඒගොල්ලෝ ගෝලේ දාලා හරි මට බයිනවා. සමහරුන්ගේ රෙකෝඩිනුත් තියෙනවා මගේ ෆෝන් එකේ. ඒගොල්ලෝ මට කතා කරලා සමහර අය පිළි අරගෙනක් තියෙනවා. ඒගොල්ලෝ සමහර තැන්වල දුර්වලයි කියන එක ඒගොල්ලෝ පිළි අරගෙනක් තියෙනවා. ඔන්නම් මට ඒක දාන්න පුළුවන් උතර මානසික හේතු උඩ මම ඒවා දාන්නේ නෑ. නමුත් ඒගොල්ලෝ සද්දයක් දැම්මොත් මම ඒවත් දානවා. ඔයගොල්ලන් තේරෙයි ඔය ලොකු අයගේ ඇතුලේ තියෙන සෙල්ලම් පුස් කියලා. ඉතින් මෙහෙමයි දැන් මෙතනදී ගියාම දැන් මෙතන තියෙනවා අලුත් අහසක් සහ අලුත් පොළොවක්. මේකේ ඇතුලේ ඔයගොල්ලෝ ජීවත් වෙනකොට ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් නැහැ. ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් හදන්න ඕනේ නැහැ. මේකේ වාසස්ථාන ඉබේ හැදිලා තියෙනවා. ඒතර ඔයාට හම්බෙන ගෙදර ඔයා
සම්පූර්ණයෙන්ම කැමති. කියන්නේ ඒක බාර ගන්න ලෑස්ති. ඒ කියන්නේ ඔයාගේ හිතුවිලි ඔයා බලාපොරොත්තු වෙන හිතපතපු ඔක්කොම ඒ ගෙදර තියෙනවා. ඒතර අල්ලපු ගෙදර බලනකොට අනේ අර ගෙදර අපිට වැඩි ආරවා තියෙනවා මේවා තියෙනවා එහෙම නෑ. ඒ ගෙදර ගැන ඔයාලට කිසිම ආසාවක් ඇති වෙන්නේ නෑ. මේ නිවස තුල ඔයා සිතන පතන ඔක්කොම දේ තියෙනවා. ඔයාලට ලැබෙන ගෞරවය ලැබෙන ඔක්කොම තියෙනවා. ඒතකොට අර ගෙදර අයටත් ඒ ගෙදර අයට ඒ ගෙදර ඒගොල්ලෝ හිතපතන හැම දෙයක්ම ඒ විදිහටම තියෙනවා. මේ ගෙදර ගැන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේකට යන අයගේ රූපකාය අද මේ ඉන්න මගේ රූපේ නෙමෙයි මේකට යන අය මීට වඩා වෙනස් මහිමවත් ශරීරයක් අතෝ තමයි යන්නේ. එතකොට ඒ යන කෙනාට මට හිතෙනවා මං අඩි 6ක් උසයි. මට හිතෙනවා මං අඩි 6ක් උස ගියක වැඩි මං අඩි 5මාරක් විතර වුණා නම් හොඳයි කියලා ඇත්තටම මට හිතෙනවා. මොකද මම යන්නේ එනකොට කකුල් දෙක දිග වැඩි හින්දා කකුල් පැටලෙනවා. මිනිස්සු මේ මන් දිහා 아무තු විදිහට බලනවා. මම උසයිනේ ඒ හින්දා. ඒතකොට මට ඒක ලැජ්ජයි. කොටයුන් හිතනවා අනේ අර උස ගියා මං උස ගියේ නෑනේ කියලා ඒගොල්ලෝ හිතනවා. නමුත් මේකට කියන කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ මහිමවත් ශරීරය කියන්නේ ඒකයි. අපි හැම කෙනෙකුටම අපි හිතන පතන ශරීරය ලැබෙනවා. අනිත් කෙනාටත් එයා හිතන පතන ලස්සන ශරීරයක් ලැබෙනවා. ඒතර මට අනිත් කෙනාගේ අඩුපාඩු පේන්නෙත් නෑ. අනිත් කෙනාට අපේ අඩුපාඩු පේන්නෙත් නෑ. ඒගොල්ලන්ගේ සියල්ල සම්පූර්ණ කියලා දැනෙනවා. අපේ සියල්ල සම්පූර්ණ කියලා දැනෙනවා. ඒ තුල බැලන්ස් එකක් ඇති වෙනවා. ඒතර මේකේ ඕන තරම් පළතුරු තියෙනවා. ඛණ්ඩ. එතකොට අපිට සමහර විට අපිට දිව්‍ය භෝජන එහෙම නැත්නම් මන්න දෙවියන් වහන්සේ දෙන්න පුළුවන්. මොකද මේකේ ගෑස් නැහැ, උයාගෙන කන්න නැහැ, ෆ්‍රිජ් නැහැ, AC නැහැ, ලයිට් නැහැ. මේක ඇතුලේ තියෙන නිවාසවල ආලෝකය දෙන්නේ ඒ නිවාසවල තැන් තැන්වල සවි වෙලා තියෙනවා මැණික් දියමන්ති වගේ දේවල්. ඒ වගේ එන ආලෝකයෙන් තමයි ඒවා ආලෝකමත් වෙන්නේ. එතකොට මේක ඇතුලේ ඉන්න කෙනෙකුට වතුර ටිකක් බොන්න ඕන නම් දැන් වතුර 35 කියලා එහෙම කරනකොට අතේ භාජනයක් මැවෙන වතුර භාජනයක්. ඒක බීලා ඉවරනම් පස්සේ භාජනේ නැතු වෙනවා. එතකොට එළියේ අඹ ගහක් තියෙනවා කියලා හිතමු. අපි එක්ක අඹ ගහට නගින්න ඕනේ නැත්නම් පොල්ලක් අරන් ගහන්න ඕනේ නැත්නම් කේක් එකක් ඕනේ. ඉතින් දඟලන්න දෙයක් නැහැ. අපිට අර අඹ ගෙඩිය ඕන කියලා හිතනකොට අඹ ගෙඩිය අපේ අතට එනවා. කුරුම ගෙඩියක් බොන්න ඕන නම් පොල් ගහට අඹට ගහන පොල් ගහ නගින්න ඕනේ නැහැ. ඔහොම කුරුම ගෙඩිය කියපුවම පොල් ගහ නැමිලා ළඟට එනවා ගෙඩිය කඩා ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ පිහිය ඕනේ නැහැ. පිහි කැති නැහැ. අපේ අතෙන් ඔහොම කරනකොට ඒකට සයින් එනවා. ඊට පස්සේ ඔහොම කරලා විදගෙන බොන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් ඒ රටේ ඇමරිකාව ලංකාව එහෙම කියලා එහෙම නැහැ. නමුත් අපි හිතමු අපි දැන් ඉන්නේ මේ එක තැනක ඉන්නවා. මේ හරි තව කවුරු හරි ඉන්නවා. මේ හැතැම්ම දවස් ගාණක්. මෙතෙන්ට යන්න නම් අපේ රටේ නම් එක වාහනයක යන්න ඕනේ නැත්නම් ගුවන් යානයක යන්න ඕනේ. ඒවට වීසා ගන්න ඕනේ. ගොඩක් ඒ රටේ එහෙම නෑ. අපි දැන් මෙතෙන්ට යන්න ඕනේ හිතුවනම් අපි එතන. ඊළඟ තප්පරේ මෙතෙන්ට යන්න ඕනේ කිව්වනම් එතන. ඊළඟ තප්පරේ හිතුවනම් ආයේ පරණ ගෙදරට වෙන්න ඕනේ එතන. ඒකට ඇඳුම් පැළඳුම්. ඒතර මේ තියෙන ඇඳුම් පැළඳුම් අපිට විශේෂ වස්ත්‍රයක් එහිදී ලැබෙනවා. එතකොට අපිට හිතෙනවා නම් දැන් මේ වස්ත්‍රේ නෙමේ මේලා මට මේ වගේ වස්ත්‍රයක් ඕන කියලා ඉබේ මේක නැතිලා අර වස්ත්‍රයෙන් අපිව සම්පූර්ණ වෙනවා. එතකොට ආයෙ පහුවෙලා අර වස්ත්‍රේ මට ඕන කියලා හිතුණා නම් අර අයින් වෙලා මේක එනවා. අන් ඒ විදිහට එතකොට අපි රෙදි මහගෙන ජීවත් වෙන්නේ නැහැ. මේ hina යන දේවල් නෙමෙයි hina වෙන්න එපා. ආත්මික ලෝකය කියන්නේ එහෙමයි. දෙවියන් වහන්සේගේ මැවිල්ල තුල එදා දෙවියන් වහන්සේ ආදම් සායවට කිව්වේ මේ පොළොව පුරා බෝ වෙලා වර්ධනයලා මේක යටත් කරගනින් ආණ්ඩු කරපන් කිව්වේ ඔන්න ඕව වගේ. නමුත් ඒගොල්ලෝ පොළවේ තියෙන අයහපත නැමැති ඒ බලයට යටත් වෙලා තමයි මේ දේවල් නැති කරගත්තේ. ඒක තමයි මගේ මරණය සහ ජීවනයේ මරණ ජීවනයද කියන පාඩමේදී මම කතා කරන්නේ ඕක හින්දා ඒ පාඩම බලන්න. එතකොට දැන් හිතන්න දැන් මෙතන ඉන්න ඒතර මෙහි ඉන්නේ ලස්සන පිරිමි ලස්සන කාන්තාවෝ. ඒගොල්ලන් අද මෙහි ඉන්න තප්පදෝරු ගෑනු එකෙක්වත් මේකේ නැහැ. මන්න හරි කතයි තප්පදෝරු අද ඉන්නේ ඔක්කොම තප්පදෝරු ගෑනුන් ඉන්නේ ලස්සන මේ ගෑනු ළමෙක් නැහැනේ. එහෙම අය මේකේ නැහැ. මේකේ ලස්සන ලස්සන ළමයි. නමුත් දැන් මෙහෙම හිතන්න දැන් මේ මෙතන දැන් පාරාදීසෙ ඉන්න අය මම කිව්වේ විනිශ්චය වෙනවා කියලා. දැන් විනිශ්චය කරන ඔන්න ඔහොමයි.
මෙතනෙන් දීලා මේකට යන කෙනා අපි දුම මේකේ ඇතුලේ මෙයා පොළවේ ජීවත් වෙන කාලේ මෙයා මනමාලෙක් නම් මෙයා වෛශාකම් කළා නම් මෙයාට ගෑනු ළමයි දකින්නකොට මෙයාට ඉන්න බැරිකමක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයා මේකට යන්නේ නැහැ. මෙතන හිටිය යොෂුව වහන්සේ අදහාගත්තට වැඩක් නැහැ. එහෙම කෙනෙක් හිටියා නම් එයා සදාකාලයට ඇතුල් වෙන්නේ නැහැ. මොකද එයා මෙතෙන්ද ගියොත් මේකෙත් වෛශාකම් කරන්න යනවා. මොකද මේකේ ලස්සන ගෑනු ළමයි ඉන්නවා. නැත්තම් මෙතන ඒ වගේ වෛශාකම් කරන ගෑනු කෙනෙක් හිටියා නම් එයා මෙතෙන්ද ගියා නම් මෙතන ලස්සන පිරිමි ඉන්න වෛශාකමට ලක් වෙනවා. ඒ නිසා එහෙම අය මෙතෙන්ද යන්නේ නැහැ. එහෙනම් අපි මේ පොළවේ ජීවත් වෙන කාලෙම මේ පෘථිවිය නම් යොෂුව වහන්සේ අදහා ගන්න ගමන්ම අපි දැනගන්න ඕනේ අපිට දැන් මම පිරිමියෙක් මට හම්බ වෙනවා නම් කාන්තාවක් මගේ කාන්තාව මගේම සහෝදරියක් විදියට බලන්න පුළුවන් විදිහේ මනසක් මන් තුල හදා ගන්න ඕනේ. කාන්තාවක් නම් මන් දිහා මගේ සහෝදරයෙක් කියලා බලන්න පුළුවන් මනසක් හදාගෙන ඒ තුල ගොඩ නැගුණොත් විතරයි ඒ පුද්ගලයා සදාකාලයට ඇතුල් වෙන්නේ. නැත්නම් මේක විනාශ කරනවා යන්න දෙන්නේ නැහැ. ඒතර හිතන්න මෙතන දැන් යෂුව වහන්සේ අදහා ගන්න හොඳ ඇදහිලිවන්තයෙක්. නමුත් ළඟින් ගියොත් හැක් නැහැ හොරෙක්. එහෙම ඉන්නවනේ හොඳට අදහා ගන්නවද සභාවල ඉන්නේ කොහොම නෑනේ. හොඳට අදහනවා නමුත් කරන්නේ හොර වැඩ. මොන හරි දැක්කොත් උස්සනවා. දැන් ඔහොම කෙනෙක් මේකට ගියොත් මං කිව්වා මේක ඇතුලේ තියෙන්නේ මොනවාද? නිවාස තියෙනවා. මේ නිවාස ආලෝකමත් වෙන්නේ අර මැණික් නැත්තම් දියමන්ති වලින්. ඕකට හොරෙක් ගියොත් එහෙම දියමන්ති ටික ගලවනවා. ඒතොර ආයේ ජීවිතේට මේක ආලෝක වෙන්නේ. මොකද ඒ ගැලුවා කියලා ආයතන එකක් හැදෙන්නේ නැහැ. එතකොට ඒවා අඳුර වෙනවා. එහෙනම් එවැනි පුද්ගලයෝ මේකට යන්නේ නැහැ. කියන්නේ තෘෂ්ණාව. මල පෙරේතෝ මේකට යන්නේ නැහැ. ඒ අය ගිනිවිලේ. අර රාගාධික බලන අය ගිනිවිලේ. හරි එතකොට දැන් මේකේ ඕන තරම් පළතුරු තියෙනවා කන්න පුළුවන්. දැන් පහුගිය කාලේ ඔයගොල්ලෝ දන්නා බාර් වහලා තිබ්බා මේ කොරෝනා හින්දා. කට්ටියට බොන්න විදියක් නැතිව ගෙදර පෙරාගෙන බීවා. ඒතකොට දැන් එහෙම කෙනෙක් මේකට ගියොත් මම මේක ඇතුලේ තියෙන පළතුරු වලින් කසිප්පු වඩියක් දානවා. මේකේ කසිප්පු පෙරනවා. එහෙනම් මේ පෙරාගෙන බීපු අය මෙතන ඉන්නවා නම් පහුගිය කාලේ පෙරාගෙන බීපු අය මේ ලෝකේ ඉඳලා මෙතන ගිහිල්ලා හැම ඉන්නවා නම් එකෙක්වත් මේකට යන්නේ නැහැ. හින්දා ඒවට සමාව ඉල්ලලා නැවත එවැනි දේවල් නොකරනද එවැනි පෙරේත වැඩ නොකරනද තීරණය වෙන්න ඕනේ. ඒ වගේ මේකේ තියෙන ජීවත් වෙනකොට ඒතර අපි හිතමු මේකේ තියෙනවා හල් මිල්ල බුරුත නැඳුම් කළුවර විශාල ගස් තොගයක් තියෙනවා මේකේ. ඒවා දැක්කොත් එහෙම කෝටි ගණන් වටින ගස්. දැන් මේ පෘථිවියේ හොඳ ගස් මුදලාලි කෙනෙක් යොෂුව වහන්සේ අදහගෙන මෙතෙන්ට ගිහිල්ලා අන්තිම දවසේ ඕක මේකට ගියොත් එහෙම පාර මේ අලුත් අහසක් සාලුත් පොල් ගිය මේක ගස් ටික කපනවා. අපල උගේ වත්තේ කොට ගහ ගන්නවා. තොඩ එකක් ඉවරයි. එහෙනම් එහෙම කෙනෙක් යන්නේ නැහැ. සියලු ආසාවල් අරින්න ඕනේ. ඒ සියලු ආසාවල් අත්තරපු අය තමයි ඕක තමයි මේ වෙන් කර ගැනීම කියන පාඩමෙන් කරන්නේ ඔන්න ඕකයි. ඕක මේ කිසිම සබාවක නැහැ කියලා මම කියන්නේත් ඒකයි. එතකොට ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේත් ඕකයි. ඇදහිල්ල සහ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ ඕකයි. ඒතකොට මේ හැබෑ දෙහිල්ල තුල ඉන්නවනම් හැබෑ දේවනාම තුල හැබෑ ජාතිකත්වයේ තුල හැබෑ නමස්කාර ක්‍රම තුල හැබෑ බෞද්ධිස්මයේ තුල ඒ වෙන් කර ගැනීම තුල ඉන්නවනම් ඔයා තුල හැබෑ දේව ආත්මය ක්‍රියා කරනවා. මෙතන තියෙන සුද්ධ ආත්මය නෙමෙයි ක්‍රියා කරන්නේ. මෙතන තියෙන දේව ආත්මය. මේක හොර ආත්මයක්. ඒතර මේ ආත්මය ක්‍රියා කරලා ඔයාව ඒ ලෝකෙට තියෙන තෘෂ්ණාවෙන් ලෝකෙට තියෙන ආසාවෙන් ඔයාගේ හිත ඈත් කරලා ඔයා බ්‍රාහ්මණයෙක්ගේ තත්ත්වයට පත් කරන එක තමයි කරන්නේ. අර එසීන්වරු කියලා බයිබලයේ සඳහන් නැතත් යශෝ වහන්සේ කියන්නේ එසීන්වරෙක්. යෝහන් තුමා කියන්නේත් එසීන්වරෙක්. යෝහන් බෞතිස්ත කියන්නේත් එසීන්වරෙක්. පළවෙනි එසීන්වරයා තමයි මේ ඒනොක්. ඊට පස්සේ මෝසෙස්
ඊට පස්සේ එලියා, යෙරමියා, දානියෙල්, එසකියල්ලා ඒගොල්ලෝ එසීන්වරු. අද මේ සභාවල උගන්වන එසීන්වරු කියලා කිව්වේ මේ කුම්රාන් කඳුකරේ තමයි ඒගොල්ලෝ හිටියේ. ඒ කුම්රාම් කඳුකරේ වෙන් වෙලා හිටියා කියනවා. ඒගොල්ලෝ මේ යුදාවරු මේ රෝම අධිරාජ්‍යයේ නායකයොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ කැමැත්තට මේ යුදාගම දේවල් වෙනස් කරන නිසා ඒකට අකමැත්තෙන් කට්ටියක් අයින් වුණා. ඒගොල්ලෝ තමයි එසින්වරු. එහෙම එසින් කට්ටියක් නැහැ. එසින්වරු කියලා කියන්නේ දෙවියන් වහන්සේ. ඒක මෙතනදි කතා කරන්න එපා කියලා ආත්මයන් වහන්සේ කියනවා. ඒක රහස මොකද ඒක කිසිම පාස්ටර් කෙනෙක් දන්නේ නැතිව දැන් කිව්වොත් එහෙම ඔක උන් ඊළඟට අල්ලන් එට ඉඳලා ලස්සන පාඩම් හදලා ලෝකෙ මිනිස්සු ආපහුත් මුලා කරලා වැරදි පාරවල ගෙනියන්න යන හින්දා මගේ සභාවට එන්න මම එසින්වරු කියන්නේ කවුද කියලා පැහැදිලි කරන මමත් එසින්වරෙක්. මේ වෙන් කර ගැනීම කියන්නේ ඒ එසින්වරුන්ගේ ලක්ෂණයක්. ඒ මමත් අවුරුදු ගාණක් මේ සමාජයෙන් වෙන් වෙලා හිටපු මිනිස්සෙක්. උදේට කැම ටිකක් ගේන්න යන, හවසට කැම ටිකක් ගේන්න යන. එතකන් අය බජාර් එකක් නැහැ. අහලපාල මිනිස්සෙක් එක්ක කතා කරන්නේ නැහැ. ගෙදර අම්මයි මම විතරයි ඉන්නේ. අම්මා එක්කවත් කතා කරන්නේ. අම්මා පල්ලෙහා තට්ටුවේ ඉන්නවා. මම මේ උඩ තට්ටුවේ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. යාළුවෙක්වත් ඉස්සරහිට යාළුවත් කවුරුත් නැහැ. අවුරුද්දෙන් 5ක් රැත් සම්පූර්ණ වෙන් වෙලා කෙලින්ම උදේ ඉඳලා හවස් ඉඳලා රැය එළි වෙනකන් දෙවියන් වහන්සේ තුල තමයි ඉන්නේ. හැම වෙලාවෙම ආත්මයන් වහන්සේගේ අනුග්‍රහයෙන් තමයි ගෙනියන්නේ. ඒ තමයි ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය කියන්නේ දැන් අද මේගොල්ලෝ අපිට උගන්වන්නේ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ මොකද්ද? සුව වෙන එක, සඵලත්වයේ රැකියාවක් ලැබෙන එක, ගෙවල් දොරවල් හම්බෙන එක, වාහනයක් හම්බෙන එක. එතකොට මේ සමාජ අනිත් අයට වඩා ඉහළින් ඉන්න පුළුවන් කියන එක. ඒක තමයි ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියලා තමයි මේගොල්ලෝ උගන්වන්නේ. බොරු ඔවා තනිකර අර මම කියන්නේ කාරණා පෙරලා කතා කරනවා කියන්නේ ඔන්න ඔකට තමයි. තනිකර හොරු. හරිද? ඔය පාස්ටර්ලා කියන ඒවා අහන්න එපා. ඔය ඇමරිකන් ජාතිකත්වයේ තුල ආපු මුලා කිරීමේ ආත්මයක් තුලින් එන පණිවිඩ. ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය කියලා කියන්නේ නිවැරදි ඇදහිලි තුල ඉන්න කෙනාට නිවැරදි ආත්මය එනවා. ඒ ආත්මය ආපුවම උන්වහන්සේ ඊශ්‍රායල් ජාතිකත්වයේ තුල, ඊශ්‍රායල් දේවනාම තුල, ඊශ්‍රායල් නමස්කාර තුල, ඊශ්‍රායල් බෞතිස්මය තුල වෙන් කර ගැනීම තුල එක්කන් ගිහිල්ලා අර මේ ලෝකෙට තියෙන ආසා, මේ ලෝකේ ජීවත් වෙන ගමම්ම මේ ලෝකෙට තියෙන ආසාවලින් මනුෂ්‍යයාගේ හිත මුදා ගන්න පුළුවන් වෙන විදිහට එයාගේ මනස සකස් කරලා මේ ලස්සන ලෝකෙට ඇතුළේ මෙදාට ඇතුල් වෙන්න පාරාදීසයට ගියන් පස්සේ මේ විනිශ්චය දවසේදී කිසි කරදරයක් නැතුව මේකට ඇතුල් වෙන්න පුළුවන් වෙන විදිහේ චරිතයක් බවට එයාව පත් කරන එක තමයි කරන්නේ. ඒතකොට මම සදාකාල ජීවනය කියන එක ගැන මම කෙටියෙන් කියව මේක විශාල පාඩමක් තියෙනවා. ඒ කියන්නේ කියන්න ගත්තොත් මේ පිටු ගානක් මට ඒ පාඩම ඇවිත් තියෙන දැන් අවුරුදු 3කට විතර කලින් ආවේ. පිටු ගානක් තියෙන හැම දශමෙන් කියන්න පුළුවන්. ජීවත් වෙන විදි හැම දෙයක් ගැන මේක ඒවා මෙතන කතා කරන්න බෑ. මොකද ඒවා මට දුන්නේ මගේ ස්වභාවයක්. මේ ක්‍රමයේ තුල යන අයට උගන්වන්න. ඒගොල්ලන්ට උගන්වනවා. ඔය සභාවටවත්. නමුත් මේ ඉන්න හොරුන්ට ඕක කියලා දීලා ඊළඟට ලබන සතියේ ඉඳලා මේ අකු ඕකෙන් පාඩම් හදලා දාලා මිනිස්සුන් මුලා කරන එකයි කරන්නේ. ඉතින් එහෙම කරන්නේ නැහැ. ඒකෝට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මං කියපු එක ක්‍රිස්තු වර්ෂ 325 වෙනකන් සැබෑ දහම තිබ්බා. ඊට පස්සේ අපිට ආවේ මේ රෝමානු ජාතිකත්වයේ තුල කොට නැවෙන බොරු දහමක්. ඒක තමයි මේගොල්ලෝ මේක තහනම් කෙරුව නිසා තහනම් කරලා බොරු දහමක් ගෙනාවා. ඊට පස්සේ ඔකට මේ මාටින් ලූතරලා තව ජල්තර එකක් දැම්මා. ඊට පස්සේ 1901 පස්සේ Church of God සහ AOG සභාව කියන එක ඇති වෙලා ඒ තුලින් ඇමරිකන් රැල්ලක් ආවා. ඒ රැල්ලෙන් ආපු ඒ ඉන්කා මායා නමස්කාර ක්‍රමය මේගොල්ලෝ රෝමානු නමස්කාර ක්‍රමය රෝමානු කතෝලික අය. ඊට පස්සේ ඇමරිකන් කාරෝ ඉන්කා මායා නමස්කාර ක්‍රම තුල බලන්න අපකැලිප්ටෝ චිත්‍රපටිය. ඒකේ තියෙනවා ඉන්කා මායාවරු නමස්කාර කරන ගම hey hey hu hey hu hey hu hey ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා හලෙලූයා ස්තුති ප්‍රශංසා ගෞරවය වගේ අපි කෑ ගහන්නේ මිනිස්සු. ඕක තමයි ඔහොම කෑ ගහන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ බලවත් දෙවි කෙනෙක්. ඒ දෙවියන් වහන්සේ ළඟ ඔහොම රත්යදුකාරය වගේ හු කියන්න බෑ අපිට. මම යශු වහන්සේ දැක්කා. මට එකපාරම අඳුර ගන්න බැරුව ගියා. මම විනාඩි දෙකක් තුනක් මම මේ කවුද මේ දන්න කෙනෙක් නේ හොඳට දැකපු කෙනෙක් නේ මේ කිය ඉන්නකොට හිටපු ගමන් මූණ මට මේ යශු වහන්සේ නේද කියලා තේරෙනකොට මට ඊට පස්සේ මේ මූණ දිහා බලන්න බෑ.
මාර බයක් දැවුනේ. අන්න ඊටත් වඩා භයානකයි දෙවියන් වහන්සේ. ඒතොර ඒ දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට ඔහොම හැයි හූ ගාලා කෑ ගහන්න බෑ. අපේ මල පහ යනවා, චූ යනවා. ඒ දෙවියන් වහන්සේ දැක්කොත් මේ මෝසෙස් මේ දවස් 40ක් සීනායි කන්දේ උන්වහන්සේත් එක්ක ගත කරලා පල්ලෙහාට එනකොට කී දෙනෙක් මැරුණාද මෝසෙස්ගේ මූණ දැකලා, ආලෝකය දැකලා. එහෙනම් මෙහෙම කෑ ගහන්න ගියොත් එහෙම පොළොව පැයිලා ඔක්කොම බොක් ගාලා අර ඒ වෙලාවේ මෝසෙස් මේ එයාට සාප කළා දසපන්ත පොළොවේ ගහනකොට පොළොව පැයිලා 3000ක් විතර පොළොවේ ගිල්ල මැරුණා කියන. එහෙම තමයි අන්තිම දවසේ වෙන්නේ ඔයගොල්ලන්ට. ඔහොම කෑ ගහන්න එපා. ඕක දේව සාපයක්. ඕක දෙවියන් වහන්සේට කරන නමස්කාරයක් නෙමෙයි, අපහාසයක්. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න අපේ ජනාධිපතිතුමා එනවා අපි හිතමු කුරුණෑගලට ආවා කියලා. ඔය ස්ටේජ් එකට ආවා. දැන් ස්ටේජ් එකේ ජනාධිපතිතුමා ඉන්නවා. අපි ඉස්සරහට ගිහිල්ලා හායි හූ හේ අපේ ජනාධිපතිතුමා ජය වේවා කිව්වොත් එහෙම ජනාධිපති වටපිට බලලා කාටයි දෙන්නේ තුන කියන උන්ට කාන්ට ගහලා එළියට දාපන් කියලා. ලැජ්ජාය බෑනේ මේ මනුස්සයටත්. ඊටත් වඩා භයානකයි මේ දෙවියන් වහන්සේව සෙල්ලම කර ගන්න එපා. මේ මුම් පිස්සු ගෙලින්නේ මේ පාස්ටර්ලා කියන කට්ටිය මේ රෝමානු සභාවේ ඉඳලා ආවන් පස්සේ ඊට පස්සේ මේ සෙට් එකම කෙලින්නේ පිස්සුවක්. මේගොල්ලෝ දෙවියන් වහන්සේට ආදරේ ඇති. නැතුව නෙමෙයි. නමුත් මේගොල්ලෝ යන්නේ වැරදි ට්‍රැක් එකක. ඒගොල්ලෝවත් දන්නේ නැහැ යන ට්‍රැක් එක මොකක්ද කියලා. ඒක කියන හින්දා තමයි ඔය ට්‍රැක් එක වැරදි කියලා මං කියන හින්දා තමයි මට පිස්සා කියන්නේ. මොකද මේ පවතින ක්‍රමයකට විරුද්ධව කතා කරනකොට යාර පිස්සෙක් කියලා තමයි හඳුන්වන්නේ ඕනම කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ පිස්සෙක් කියලා හිතන්න කේන්දේ අහනවා නම් අහන්න දෙවියන් වහන්සේ ඔයගලන්ගේ ජීවිත බාර දීලා තියෙන මට ඊශ්‍රායල් ජාතිකත්වය තුල, ඊශ්‍රායල් දේව නාම තුල, ඊශ්‍රායල් නමස්කාර ක්‍රම තුල, ඊශ්‍රායල් බෞතිස්මය තුල වෙන් කර ගැනීම කියන පාඩම තුල ඔයගලන් සම්පූර්ණයෙන්ම මේ ලෝකේ ජීවත් වෙද්දිම මේකේ තියෙන ආසාවලින් මිදිලා ඒ සදාකාලයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ලස්සන ලෝකයට ඇතුල් වෙලා ඒක විනාශ කරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් බවට මමපත් කරනවා. ඒ සර්ටිෆිකේට් එක ඔයගොල්ලන්ගේ සාක්කුවේ තියාගෙන ඉන්න තත්ත්වයට මම පත් කරනවා. අන්තිම දවසේ මම පොරොන්දු වෙනවා ඔයගොල්ලන්ගේ මෙතනින් මෙහාට එක්ක යනවා කියලා. මොකද එදාට මන් තුලින් තමයි ඔයගොල්ලෝ මේ විනිශ්චය කරන්නේ. මොකද මේ හැම සභාවක්ම විනිශ්චය කරන්නේ එයාගේ නායකයා තුලින්. ඒතකොට ඔයගොල්ලන්ගේ විනිශ්චය කරන්නට කලින් මාව තමයි කැඳවන්නේ. ඒතර ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මට එතනදී හම්බෙන ප්ලේස් එක එහෙම නැත්නම් මට හම්බෙන ගෞරවය ඒ ගෞරවය ඔයගොල්ලන්ටත් ලැබෙනවා. ඒ ප්ලේස් එක ඔයගොල්ලන්ටත් ලැබෙනවා. මොකද මම ඇත්ත කතා කරනවා, ඇත්ත උගන්වනවා. ඔකට කාටවත් රිදුනට කරන්න දෙයක් නැහැ. ඇත්ත උගන්වන එකට කාටවත් රිදුනට කරන්න දෙයක් නැහැ. මේවා උගන්වන්න ඕන. මේවා මේ මිනිස්සු අතරට යන්න ඕනේ. මගේ වැඩසටහන් බලන්නේ බොහොම ටික දෙනයි. ඉතින් ඔයගොල්ලෝ බලන අය ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ හැදෙන්න බලන්න තවත් අයට මේක කියන්න. මෙහෙම මිනිහෙක් ලංකාවේ දෙවියන් වහන්සේ නැගිට්ටෝලා ඉන්නවා. මේ මිනිහාගේ වැඩසටහන් අහපල්ලා ඔය එක එක කිව්වට මේ මිනිහා පිස්සෙක් ඕකාගේ වට යන්න එපා කිව්වට එහෙම නෙමෙයි. මේ මිනිස්සයා කවුද මොකද කරන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලලා මේ වැඩසටහන් දෙක තුනක් බලන්න කියන්න. ඒකත් ඔයගොල්ලන්ට ආශිර්වාදයක් වෙනවා. ඒතකොට ඔක තමයි සදා කාලය කියන එක මම කෙටියෙන් කිව්වේ. සදාකාල ජීවනය කියන්නේ මොකක්ද කියන එක මම කෙටියෙන් පැහැදිලි කරුවේ. එතකොට ඔයගොල්ලෝ උන්වහන්සේ කැමැත්ත තමයි සියලුම දෙනා විනාශ නොවි ගැලවෙනවා දකින්න එක. ඒ නිසා තමයි මේ අන්තිම කාලෙත් අන්තිම අවස්ථාවෙත් මිනිස්සෙක් පොළවේ නැගිට්ටවලා තියෙන්නේ මේ කුරුණෑගලින්. ශ්‍රී ලංකාවේ කුරුණෑගලින් නැගිටලා තියෙන්නේ. මේක ඉදිරියේදී ලෝක පුරා ව්‍යාප්ත වෙන්න යනවා. දෙවියන් වහන්සේ බලවත් විදිහට ක්‍රියා කරන්න යනවා. පේදුරුගේ පාවුලගේ යුගයට නැවත ඔයගොල්ලෝ ගෙනියන්න යනවා. ඒකට ඕක තව ටිකක් ඕක නැකලා යනකම් අපි යමු කියලා නැත්නම් ඔකට මොකද වෙන්නේ කියලා බලමු කියලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් මිටම්ම ආවොත් ඔයගොල්ලෝ හරි ගමනේයි. එහෙම නැතුව බොරුවට රැවටෙන්න එපා. ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේ ඔසවා ගන්න නැහැ. යොෂුව වහන්සේ ඇවිල්ලා ඔසවා ගන්න නැහැ. ඔසවා ගන්න එසීන්වරු. ගෝත්‍ර 12න් එක් ගෝත්‍රයකින් 12000 ගානේ ගෝත්‍ර 12න් ලෝකේ පුරා ජීවත් වුණ සහ ජීවත් වෙන එසීන්වරු පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිස ඒගොල්ලෝ
වෙනම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මෙතන කතා කරන්න එපා කියලා ආත්මන වහන්සේ කියන එක මම සභාවට ආපුවම මම කියනවා මම හොඩුවාව දුන්නා. ඔයගොල්ලන්ගේ මේ ඔස්වාගන්නේ එසීන්වරු. එසීන්වරුන්ගෙන් තමයි දෙවියන් වහන්සේ තමන්ගේ සේවකයෝ පත් කරන්නේ. එහෙම නැතුව පූසාරිලාගෙන් කට්ටඬින්ගෙන් ඒකට හොරට විභාග ලියන්න ඔන්න ඔහොම ලෝකයක් අද තියෙන්නේ. ඕවට අහු වෙන්න එපා. ඕවා කතා කරනවට තමයි මේ මිනිස්සු මගෙත් එක තරහ. දැන් ඔයගොල්ලන්ට කියන්නේ ආදරෙන් කියන්නේ අපි කෙලින් කතා කරන්න ඕනේ. බයින්න ඕන තන බයින්න යශු වහන්සේ ගහන්න ඕනට ගැහුවේ මේ දේවමාලිගාවේ වෙලෙන්දුන්ට ගහලා පැන්නුවේ. පොළොන් වහන්සේ කිව්වා, වෛශකම් කරනෝන් කිව්වා, තොපිට සාප වේවා කිව්වා. ඒවා එන බලවත් වචන. පේදුරු ගිහිල්ලා කන කැපුවේ මේ සොල්දාදුවෙක්ගේ. ගෝලියොත් එහෙම තමයි. ඒ කියන්නේ. එතකොට ගෝලියෝ පොන්නෝ වගේ හිටියේ නෑ. ඔය අද පාස්ටර්ලා කියන විදිහේ උපාසකයෝ වගේ හිටියේ නෑ. මේ ගහන්න වඳිනවා කියලා හිටියේ නෑ. ඒගොල්ලොත් මේ තමන්ගේ ශාස්ත්‍රවරයා ඕන දෙයක් කරන්න ලෑස්තිලා හිටු මිනිස්සු හිටියේ. එවැනි සමාජයක් එදා හිටපු දෙයක් අද ඒවා ඔක්කොම වහලා මේ කතා කරන ඉඳා එහෙම ඔය නිකන් මේ හොඳපන් නැති මිනිස්සු ගන්න නෑ දේව සේවයට. ඒ සීන්වරු කියලා කොටසක් වෙනම දෙවියන් වහන්සේ වෙන් කරගත්තු සෙනගක් ඉන්නවා. ඒ සෙනග තමයි කියන්නේ උන්වහන්සේ ඔබ මව් කුසේ ඉපදෙන්න කලින් මම ඔබ අඳුරනා කියන අන්නේ අය. ඒ කියන්නේ අර ඊශ්‍රායල් බැබිලෝනි පළවෙනි පාඩම් බලන්න ඊශ්‍රායල් කට්ටිය වහල්කමට අරන් යනවා. එතකොට යුදා රාජ්‍ය වහල්කමට අරන් යනකොට ඒ කාලෙම දෙවියන් වහන්සේ තීරණය කරනවා මේ අරන් යන මිනිස්සයාගේ මෙයා මේ මෙතන නෑ ඉඳලා මෙතනින් මෙතන ගිහලා මෙතන ගිහලා මේ කාලෙදි මෙයාව මං මගේ සේවයට ගන්නවා. මෙයා මේ යන කෙනා මෙයාව මේ කාලෙදි මං මෙතනින් නැගිට්ටවනවා. කියලා උන්වහන්සේට ඕන තැනක ක්‍රියා කරන්න උන්වහන්සේගේ සෙනගක් ඉන්නවා. ඒ අය සම්පූර්ණ වෙන් කරගත්තු සෙනගක්. මගේ ජීවිතය ගත්තොත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. මම ඉපදිලා දවස් 14 තාත්තා මැරිලා තිනවා. ඊට පස්සේ මම පොඩි කාලේ ඉඳලා තනියම හැදුනේ. අදත් මම ආස තනියෙන් ජීවත් වෙන්න. ඉස්කෝලේ යන කාලේ බජාරයක් හිටියා තමයි. නමුත් ඊට පස්සේ ඒකිනුත් ඈත් වෙලා අවුරුදු 20ක් විතර හරක් පට්ටියක් බලාන ගෙදර හිටියේ. සමාජයෙන් ඈත් වෙලා හිටියේ. මොසෙස් ආගේ ඊට පස්සේ තමයි මේ උන්වහන්සේ මාව මේ විදිහට වෙනත් මගේ හිටපු ගෙදරින් අයින් කරලා වෙනත් ගෙදරට ගෙනල්ලා මේකත් මට කලින් පෙන්නපු තැනක් මම දර්ශනයකින් දැක්කා මේ තැන අන්තිමට මං ගෙවල් හොයාගෙන වෙන තැනකට යන්න ගෙවල් හොයාගෙන යනකොට මං ඒ දැකපු දර්ශනේ ඒ විදිහටම මේ තියෙන තැන මං දැක්කා. ඉතින් පස්සේ තමයි මෙතෙන්ට ආවේ. මෙතෙන් මං ආයේ 7-5ක්වත් වියදම් කරන්නේ නැතුව. මගේ හිතිබ ඉඩමකට හුමාරු කරන් ආවේ. ඉතින් ඒ විදිහට ගොඩනගලා තමයි මිනිස්සෙක්ව සේවයට ගන්න. ඒ මිනිස්යාව ඉපදෙන්නත් කලින් දන්නවා කියන්නේ ඒගොල්ලෝ සුද්ධ වූ පවුලක්. ආයේ මේ එයාගේ අම්මලා තාත්තලා කට්ටඬි වෙන්න බෑ. සීලා ආච්චිලා කට්ටඬි වෙන්න. එහෙම අය දෙවියන් වහන්සේ ආශ්‍රය කරන්නේ නැහැ. පූසාරි පවුල් ආශ්‍රය කරන්නේ නැහැ. ආලෝකයයි අඳුරයි එකට තියෙන්නේ නැහනේ. ආලෝකය කියන්නේ දෙවියන් වහන්සේ. අඳුර කියන්නේ වෙන දෙයක්. ඒතර ආලෝකය ගිය තැන තමයි අඳුර තියෙන්නේ. අඳුර තියෙන තැන ආලෝකය තියෙන්නේ නැහැ. අංගි වගේ දෙවියන් වහන්සේ කවදාවත් ඒ පව්කාරයෝ කියන්නේ නැහැ. ඒ කියන්නේ මං කිව්වේ උන්වහන්සේ ආවේ පව්කාරය ගලවන්න නෙමෙයි අර ඊශ්‍රායල් වංශේ නැතුණු බැටළුව ගලවන්න කියලා. මේ බබිලෝනි පළවෙනි පාඩම් බලන්න පැහැදිලිව තේරෙනවා. මේ මුලා කරපුව හොරු ටිකන්නේ ඔය මෙතන රැස් වෙලා ඔයගොල්ලන් අන්දන්නේ. ඒ හින්දා මම කියන්නේ රැවටෙන්න එපා. එන්න ඇවිල්ලා මේ සදාකාල ජීවනය කියන දේ ලබන්න ඔයගොල්ලන්ගේ ජීවිත ඒ දෙවියන් හැබැයි දෙවියන් වහන්සේට බාර දෙන්න හොරුන්ට බාර දෙන්න එපා. එහෙනම් මම දැනට නවතිනවා. ශාලොම්. අපි නැවත පාඩමකින් නැවත කතා කරමු. Thank you.